මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා බණ්ඩාරවෙල හෙළහල්පේ පදිංචි එච්.එම්. තිලකරත්න මහතා, මංගලිකා වික්‍රමනායක මහත්මිය, තරිඳු උදයන්ග තිලකරත්න පුතණුවන් හා පවුලේ සහෝදර සහෝදරියන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 1994 වර්ෂයේ සැප්තැම්බර් මාස 26 වන දින උපත ලබා 2019 වර්ෂයේ සැප්තැම්බර් මාස 29 වන දින දායකත්වයේ දරූ අයාතරින් වියෝ වූ සමිත පියමෙවන් තිලකරත්න ආදරණීය පුතණුවන් පින් ලබාගත හැකි ස්ථානයක උත්පත්තිය ලබා ඇතනම් ඔහුට මේ පින් අනුමෝදන් වේවා. භවගාමී ජීවිතය සුවපත් වේවා. නිර්වාණ මාර්ගය පූර්ණය වේවා. දෙපාර්ශවයේම අභාව ප්‍රාප්ත වූ දෙමාපියන් වන වෛද්‍යාචාර්ය එච්.එම්. ගුණසේකර පියාණන්ටත් එච්.එම්. පුංචිමැණිකේ මෑණියන්ටත් විශ්‍රාමලත් විදුහල්පති W.K. වික්‍රමනායක පියාණන්ටත් පාඨශාලාචාරිණී ඥානවතී වික්‍රමනායක මෑණියන් හා දෙපාර්ශවයේ මියගිය අනෙකුත් සියලු ඥාතීන්ටද මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා. සංසාරගත ඥාතීන් පින් ලබාගත හැකි ස්ථානයක උපත ලබා ඇතනම් ඔවුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. මතු මිනිසත් භව ලබා වහවහ ධර්මාවබෝධය ලබා සසර දුකින් අත මිදේවා. දායකත්වයේ දරූ සියලු දෙනාටත් මේ උතුම් ධර්මදේශනය ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් ධර්මාවබෝධය පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. මේ උතුම් ධර්මදේශනය සිදු කළා වූ ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම දේශක ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය උදා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදුබන්තේ භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු. යං අහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ උපකට්ඨෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරයන්තීති. ධර්ම දේශනාවෙහි ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක බවතුනි, අනිකුත් ධර්මානුශාසනා සවන් දෙන නරමන පින්නතනේ, අනුග්‍රහක බවතුන් දුක්ඛ නිරෝධය පිණිස ත්‍රිලක්ෂණය භාවිතා කරන්නේ කෙසේද කියන ප්‍රශ්නය තමයි මට ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේකට අදාළ ධර්මදේශනාව කිරීම සඳහා මම සංයුත්ත නිකායේ කන්දක වග්ගයේහි අනිච්ච සූත්‍රය තෝරාගත්තා. මේකේ තියෙන ලස්සන රහසක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට ප්‍රකාශයක් මේක තියෙන්නේ. නැත්නම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීමක් මේක තිබෙන්නේ. ඒක තියෙනවා නම් කිසි කරුණක්. ඔබටත් ඒක තේරෙන්න ඕන. දැන් මම කතා කරන්නේ භික්ෂුව ගැන නෙවෙයි අද. මේ පෙළේ ඔබ ඇවිදින්න ඉන්නේ, ඔබට මේක තේරෙනවද? කුමක්ද අර පාලි පාඨයේ සිංහල තේරුම? නමක් නැහැ එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේට වැඳලා මේ වගේ ඉල්ලීමක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කෙටියෙන් බණ කියන්න, සංකිට්ඨේන ධම්මං දේසේතු. මම ඔබ වහන්සේගේ බණ අසා යං අහං ධම්මං සුත්වා බණහල ඉවර වෙලා. ඊට පස්සේ කරන වැඩ ටිකක් තියෙනවා. ඒකෝ උපකට්ඨෝ අපමත්තෝ ආතාවි පහිතත්තෝ. මෙන්න මේක ඔබට කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක අපි දැම්ම කතා කරන්නේ නැහැ. මොකද මේක තේරුම් ගත්ත පුද්ගලයාට අවසානයේ මේ ක්‍රියාව කරන්න පුළුවන් වෙන්නේ. දැන් මෙහෙම වදාළාම තථාගත බුදුරජාණන් වහන්සේ අර කියපු වචනයටම ගැලපෙන උත්තරයක් දෙනවා. කෙටියෙන් බණ කියන්න. බුදුන් වහන්සේගේ කෙටියෙන් බණ කියන අතර කෙටිම බණ තමයි ත්‍රිපිටකයේ හම්බ වෙන්නේ.
යංකෝ බික්ඛු අනිච්ඡං තත්‍රතේ ඡන්தோ පහතබ්බෝති. තේරෙනවා නම් දුක්ඛ නිරෝධය පිණිස ත්‍රිලක්ෂණය භාවිතා කරන්නේ කෙසේද කියන ප්‍රශ්නෙට මේකේ උත්තරේ තියෙනවා. එහෙනම් අපි අතීතයට යන්නේ නැතුව අතීතයේ හිටපු අයගේ ජීවිතය විවරණය කළා වූ මේ සූත්‍ර දේශනා අපේ ජීවිතය විවරණය කරන්නා වූ අපේ ඇතුළත තත්ත්වය මනාව පෙන්වන්නා වූ කැඩපතක් බවට පත් කරගන්න ඕන. දැන් මෙහෙම බුදුරජාණන් වහන්සේ වදාළහම මේකට උත්තරයක් දෙනවා භික්ෂුව තේරුණා කියලා. අඤ්ඤාතං භගව අඤ්ඤාතං සුගතා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැනගත්ත මට වැටහුණා. මොකක්ද අර පදේ තේරුම? යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්ත අතහරින්න. මොකද්ද මේ කියන්නේ? අන්න ඒක අපේ වැටහීම බවට පත් වෙන්න පුළුවන් නම් අර කැමැත්ත අතහැරීම කියන එක තමයි අර ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතොත්ව විහරන්දී යන්ති කියන කතාවෙන් කරන්න ඕන දේ. එනිසා මේ සූත්‍ර දේශනා තුළ තිබෙනවා බණ අසා භාවනා කළ යුතුයි කියලා. බණ තේරුම් අරන් යන්න ඕන භාවනාවට. ඉතින් බණ තේරුම් ගන්න නැතුවත් භාවනා කරන්න පුළුවන්. මොකද භාවනා කියන වචනේ තේරුම යමක් වඩනවා කියන එකනේ. නමුත් මේ දුක්ඛ නිරෝධය පිණිසනේ. මා කීපතාවක් මේක ඔබට මතක් කළා සවන් දෙන අයට. ආනාපාන සති භාවනා, සක්මන් භාවනා, පිම්බීමේ හැකිලිමේ භාවනා, බුද්ධානුස්සති භාවනා, කසින භාවනා, විදර්ශනා භාවනා. ඔක්කොටම භාවනා කියන පදේ තේරෙන්න ඕනේ. ඒකේ තේරුම හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳව සිහිය වඩන එක. ඉරියව් පැවැත්වීම පිළිබඳව සිහිය වඩන එක. සිහිය හුරු කරන එකේ කරන්නේ. සිහිය කියන එකක් දන්නේම නැති අයට සිහිය හුරු කරගන්න වෙයි. එහෙම සිහිය දියුණු කරන ඇවිදින් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ කියන තැනට සිහිය ගේන්න ඕන. එතකොට විදර්ශනා භාවනා බවට පත් වෙන්නේ. දැන් මොනවද මේ අනිත්‍ය යම? අන්න ඒ ඔස්සේ අපි මේ බුදුරජාණන් වහන්සේ වදාළ යමක් කියන වචනේ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න වෙනවා. ඒක බාහිර ලෝකේ තියෙන කිසිවක් නෙමෙයි මේ. අප ළඟ තියෙන දෙයක්. අප මේ සංසාර ගමනේදී බුදු බණට බුදු අනට පිටුපාමින් කරගත්ත දෙයක් තියෙනවා. ඒ කරගත්ත දේ විපාකයේ තමයි සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්වයාට ඉපදෙමින් මැරෙමින් අපාය හරි දිව්‍ය ලෝක හරි බ්‍රහ්ම ලෝක හරි මේ සතර යන්න උනේ විපල්ලාසයක් හේවත් විකෘති වශයෙන් පිළිගත්ත නිසා. අන්න අපි මේ විකෘතිය තුළ විපල්ලාසයක් තුළ ඉන්න බව තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තම පිළිගන්න වෙනවා ඒක නෙමෙයි ඇත්ත බුදුන් වහන්සේ වදාළ එක කියලා. මම හිතන්නේ ඔය යංකෝ භික්ඛවේ අනිච්ඡං කියලා එකේ තේරුම අපි කරලා තියෙන්නේ අනිත්‍ය දේ නිත්‍ය කොට ගැනීම. ඒක තමයි ඡන්දය. අපි කරපු වැරැද්ද. ඒකට තියෙන කැමැත්ත අතහරින්න කියලා කියන්නේ අර නිත්‍ය කොට ගන්න අදහස අතහරින්න කියන එක. අනිත්‍ය වශයෙන් දකින්න. එහෙනම් අපි සංසාරයේ අනිත්‍ය දේවල් නිත්‍ය කොට අරන් තියෙනවා අපට නොදැනෙන්න. වතුපිටි කඩන් හරක බාන ගෙවල් දරවල් නෙමෙයි.
ජීවත් වෙනකොට අපේ පංචද්වාරයේ ආශ්‍රයෙන් සිතට එන දේවල්. අපි කතා කරන්නේ අපි ගැනයි. සත්තු ගැන කතා කරලා ඔවුන්ට ගැලවෙන්න බෑ. දෙවියන් ගැනත් කතා කර හැකි, බ්‍රහ්මයෝ ගැන කතා කර හැකි. නමුත් ඒවා අපට අදාළ නැහැ. අපි ඔවුන්ගේ තත්ත්වයන් හිතාගෙන කතා කරන්නේ. එහෙමද නැද්ද අපි දන්නේ නැහනේ. ඒ නිසා අපට මේක අපි ගැන තේරුම් ගන්න ලේසියි. ඔබට මා මේවා අලුතෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. මේ දේශනා තුළ පවතින වැදගත් කරුණක් තමයි ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්හි, දෙරණ කල්හි, මේ යන කල්හි පිළිගත්තත් නැතත්, අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලුවත් නැතත්, නිත්සුඛාත්ම වශයෙන් ගත්තත්, කනේ කනේ ශනයක් පාසා ස්කන්ධ ඉපදී දිරලා මේ යනවා. එතනින් එහාට පඨවි ආපෝ තේජෝ යන්නෙත් නැහැ, සිත යන්නෙත් නැහැ. නමුත් මේ ගමනේදී සසර බන්ධනය අප විසින් කරනවා. ස්කන්ධන පංචකය හටගෙන නැතිනවා වුණාට ස්කන්ධ පංචකය හටගෙන නැතිීමේදී සසරක් හදන්ට වරදක් අපි කරනවා. ඒ නිසාම සසර අනාගතයක් නිර්මාණය වෙනවා. අන්නේ වරද මං හිතන්නේ අනිත්‍ය දේ නිත්‍ය කොට ගැනීම, දුක්ඛ දේ සුඛ කොට ගැනීම, අනාත්ම දේ ආත්ම කොට ගැනීම. තවත් විදිහකින් කතා කරනවා නම් අපිට ජීවිතය තුළ දුක් රැස් කරන ප්‍රතිපදාවක හිමිකම් කියන්න උනායරුණහම, භවගාමී ප්‍රතිපදාවක් අනුගමනය කරන්න උනායරුණහම, තථාගතවරු හෝ සිනාස්ත්‍රීන් වහන්සේලාගේ ඇසුර නොලැබුණු තාක්කල් අපට ආපහු යන පාර, පටිසෝතගාමී ප්‍රතිපදාව, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ. ආර්ය සත්‍ය විග්‍රහණව ගත් කළ පෘථග්ජනයට උරුමයි දුක සහ හේතුව. ඒක පෘථග්ජන, අනාර්ය. ආපහු යන්න ඕන නම් නැති වුණ සැනසා මාර්ගය ගන්න ඕන. ඒක පුළුවන් ආර්යයන්ට. එහෙනම් ඔබ අනාර්යෙක් වශයෙන් ඉඳගෙන මේක ඉල්ලුවට එහෙම කරන්න බෑ. ඔබ ආර්යෙක් බවට පත් වෙන්න වෙනවා. ආර්යෙක් බවට පත් වීම සඳහා කිසිම ආකාරයක ඇඳුම් මාරුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැක්මයි මාර වෙන්න ඕන. ඔබට පිළිගන්න වෙනවා ඔබ සංසාරයේ ආපු ගමනේ සංස්කාරයන් නිත්සුකාත්ම කියන දර්ශනය තුළ හිටි බව, ඒ නිසා දුකට රැස් වෙන බව. ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය පිළිගන්නවා කියන තැනට එන්න වෙනවා. බලමු අපි පාඩයක් හොයාගෙන අංගුත්තර නිකාය ඒකක නිපාතයෙන්. අට්ඨානම්බේ තම්බික්කවේ අනවකාසෝ යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංචි සංකාරං නිච්චතෝ උපගච්ඡේය නේතං තානං විජ්ජති. ඔන්න ත්‍රිපිටකයේ තියෙන ලස්සන රහසක්. මහණෙනි වෙන්න නම් විදිහක් නැහැ. කාටද? අවකාශයක් නැහැ, ඉඩ කඩක් නැහැ. කාටද? දිට්ඨි සම්පන්න පුද්ගලයෙකුට. දිට්ඨි සම්පන්න කියන එකේ තේරුම ආපහු පටිසෝතගාමී වුණ කෙනෙකුට. මොනම සංඛාරයක්වත් කිංචි සංකාරෝ නිත්‍ය කොට ගන්න බෑ, පිළිගන්නේ නෑ යා. එනිසායි මම කියන්නේ සමාජයට බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සංස්කාරයන්ගේ අනිත්‍ය තේරුම් යාමම සෝවාන් වීමයි. මේ කෙස්වල අනිත්‍යද, මල්වල අනිත්‍යද නැත. බාහිර වස්තුන්ගේ අනිත්‍යද නැත. මේ පංච උපාදානස්කන්ධේ, පංච උපාදානස්කන්ධයට ඇසුරු කරන්නා වූ, පංච උපාදානස්කන්ධය මූලික කොටගෙන රැස් කරන්නා වූ අපුඤ්ඤාභිසංකාරයේ, පුඤ්ඤාභිසංකාරයේ සහ ආනිජ්ජාභිසංකාරයේ අනිත්‍ය පිළිගැනීමයි. දැන් සසර ඇවිදින්නේ නිත්‍ය සුඛාත්ම නිසා. ඉතින් ඒක හිතන්න ඕන කාරණයක්. කවුරුත් කවදාවත් නිත්‍ය සුඛාත්ම කියලා කිව්වේ නෑනේ.
මේ ලෝභය දේශේ මොහේ පාවිච්චි කිරීමේදී මේක නිත්‍යයි මේක සැපයි මේක ආත්මයි කියලා කවුරුත් කිව්වේ නෑනේ. නමුත් විපල්ලාස සූත්‍රය අරන් බැලුවොත් තේරෙනවා අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්සුකාත්ම සුභ වශයෙන් අරගෙන සත්වයා මිත්‍යා දෘෂ්ටිගත වෙලා සංසාරේ ඇවිදිනවායි කියලා. ඒක තමයි නිත්සුකාත්ම කොට ගැනීම තමයි විපල්ලාසය කියලා කියන්නේ. නමුත් මේක අපි හිතන විදිහට මේ වචනෙන් කියා ගත්ත එකක් හරි මොකක්වත් නෙමෙයි. අන්න අපිට එතන වචනෙත් එනවා සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. සංඛාරයන් අනිත්‍යයි නුවණින් දකින්න පුළුවන්ද? මේ තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ ඒක තමයි සංඛාරයන්ගේ අනිත්‍ය. යංකෝ වික්ඛ අනිච්චං. හැබැයි ඔබ ළඟ ඒකට තියෙනවා ඡන්දයක්. ඒකට අපි කියමු අනිත්‍ය දේ නිත්‍ය කොට ගැනීම කියලා. එහෙම බැලුවට එහෙම ගත වෙලාවක් නැහැ. ඒ නිසා අපි මේක යොදන්න ඕන තැනක් තියෙනවා. දැන් මේවා තියෙනවානේ මනසානුපෙක්ඛණය කියලා එකක්. මේ සිතට යොදලා බලන්න ඕන කියලා එකක් තියෙනවා. විතක්ක ਵਿਚාර කරලා සිතට යොදලා බලන්න කියලා තියෙනවා. විතක්කං අනුවිචාරං කියලා. එතකොට අපිට යොදලා බලනකොට තමයි මේක තේරෙන්න ඕන. එතකොට පාලි භාෂාවේ සහ සිංහල භාෂාවේ නැත්තම් පාලියේ වදන් තුන තියෙනවා ගලපගත්තේ නැති. සමාජයේ ගලපගත්තේ නැති. මෙන්න මේක ගලප ගන්න ඕන ඔබ තුළ උපදින ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ නැත්තම් මනෝද්වාරය තුළ උපදින අරමුණක් හඳුනා ගැනීම සඳහා පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහ තුළට. ඒ පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහකට එන දේවල් ඔබ වචනෙන් නොකීවට බුදුන් වහන්සේ වදාරනවා ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා ගන්නවලු. එය ඒ මොහොතට ආපු හැඟීම හේතං. ඒ සමග ඇලීම ඒතං මම. තව ටිකක් එහාට යනකොට අහං අස්මින් මම මගේ. පළවෙනි එක මගේ, දෙවෙනි එක මම මගේ. තුන්වෙනි එක මගේ ආත්මය. දැන් ආත්මේ ජීවිතේ නෙමෙයි එතකොට. ආත්මකට ගන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පව පින ධානය මේ මොහොතේ හැඟීම. ඒකට තමයි ඒතං කියලා කියන්නේ. අන්න ඒතං මම ඒතහමස්මින් ඒසෝ මේ අත්තා බුදුන් වහන්සේ හමුනෝ සමාජයේ මිනිසුන් හැමෝම කරන වැරැද්ද. දැන් ආපහු යන්න නම් නේතං මම ඒතහමස්මින් මේසෝ අත්තා කියන දර්ශනයට මාරි වෙන්න වෙනවා. සිංහලට ඒ මගේ මගේ ආත්ම ඒ මම නොවේ මගේ නොවේ මම නොවේ මගේ නොවේ මම මගේ නොවේ මගේ ආත්මේ නොවේ. මේ එකක්වත් වචනින් කියව එකක් එහෙම නෙවෙයි. දර්ශනේ මාරු වෙනවා කියන්නේ ඕක තමයි. දැන් මේ වගේම තවත් පදයක් තියෙනවා. නිච්ඡතෝ සුඛතෝ අත්තතෝ අනිච්ඡතෝ දුක්ඛතෝ අනත්තතෝ. මේ දෙක එකක් බව, මේ දෙකේ අර්ථ එකක් බව තේරුම් අරන් නැහැ සමාජයේ. නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර පරිහරණය කරනකොට මේ දෙකෙන්ම කියන්නේ එකක් කියන එක තේරෙනවා. අන්න අර මගේ මගේ ආත්ම කොට ගැනීමට තමයි සංස්කාරයන් නිත්‍යයි සුඛයි ආත්මයි කියලා කියන්නේ. ඒක තමයි ඡන්දය. දැන් මොනවටද ඒ අරන් තියෙන්නේ? බුදුර ලෝකෙට වදාරනවා ලෝකේ බුදුවරු පහළ වුණත් නැතත් සංස්කාරයන්ගේ ඇත්ත සුද්ධය අනිදුක්ඛ අනාත්ම බව කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් නිත්සුඛාත්ම කොට ගැනීම අපි විසින් කරපු වැරද්ද නැත්තම් ඡන්දය. මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන අනිදුක්ඛ අනාත්ම. මගේ මම මගේ ආත්ම නිත්‍ය සුඛ ආත්ම. කවුරුත් මේක කවදාවත් වචනෙන් කියලා නැහැ. නමුත් මමත්වෙන් ගත්තොත් ස්කන්ධ පංචකයේ උපාදාන වී අවසන් වී සසරට බැඳෙනවා නිමාව දකින්න බෑ. ඒක තමන් ජීවත් වෙන පරිසරය තුළ, පව තුළ, පින තුළ, ධානය තුළ, ලෝභය තුළ, දේශය තුළ, මෝහය තුළ අපි විසින් කරගත්ත මුලාව. දැන් తත්‍රතේ ඡන්தோ
පංච උපාදානස්කන්ධය මම කොට ගන්න තියෙන කැමැත්ත අතහරින්න. එහෙනම් අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීම තමයි తත්‍රචේ තන්දෝ කියලා කියන්නේ. අනිච්චං අනිච්චත දක්වන දුක්ඛමත් දක්ක දුක්ඛතෝ අනත්තානි අනත්තාති එහෙම බලන එක තමයි ඡන්දය අතහැරීම කියලා කියන්නේ. ඡන්ද රාගය අතහරිනවා තණ්හාව නැති කරනවා කියලා කතා කරන්නේ. දැන් අපි තව ටිකක් මෙතනින් හොයාගන්න බලමු. මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අර අඤ්ඤාතම් භගව අඤ්ඤාතං සුගතා ස්වාමීනි මම දැනගත්තා මට තේරුණා කියලා කිව්වහම එහෙම බෑ යන්න බෑ. යතා කතං පන බික්ඛු මා සංකිට්ඨේන බාසිතස්ස අත්තං අජානාසීති. ආපහු ප්‍රශ්නයක් අහනවා බුදුරජාණන් වහන්සේ. කොහොමද මම කෙටියෙන් කියපු දේව අරුත් වශයෙන් දැනගත්තේ? අර යංකෝ බික්ඛවේ අනිච්චං తත්‍රතේ චහපතබ්බෝති කියන එක කොහොමද දැනගත්තේ? අන්න දැන් මේ අනිච්ච කොහටද අදාරලා තිබෙන්නේ පංච උපාදානස්කන්ධයට. වික්ෂුව පැහැදිලි කරනවා. රූපං කෝ බන්තේ අනිච්චං తත්‍ර මේ ඡන්தோ පහතබ්බෝති. දෙකටම ඕක තියෙනවා. ස්වාමීනි රූපයයි වේදනාවයි සංඥාවයි සංකාරයයි විඥානය තමයි අනිත්‍ය. ඒකට තියෙන කැමැත්තයි මම අතහරින්න ඕන. මේ එතකොට එදා භික්ෂුව අද ඔබ නැත්නම් මම මේ ඡන්දය අතහැරීම නේද විදර්ශනා වැඩිම නැත්නම් භාවනාව කියන්නේ. ඡන්දය කියන එක සාමාන්‍යයෙන් කතරේනේ අපි කියන්නේ. ඒ කියන්නේ ඒකෙන් ප්‍රකාශ කරන්නේ කැමැත්තනේ. කාමච්ඡන්ද. අරමුණ මම කොට අරගෙන විඳින්න ආස්වාදයට තියෙන කැමැත්ත. ආස්වාදය තුළ ආදීනයක් තියෙන බව අපි දන්නේ නැහැ. ආස්වාදය තුළ අනාගතයක් සතර හදන්න හේතු ඉතුරු කරමින් සතරට බැඳෙන බව දන්නේ නැහැ. දැනගන්න එකට කියනවා ආස්වාදයේ ආදීනවයි කියලා. එහෙනම් ඒ ආදීනව දැක්ක කෙනාට නිස්සරණේ නැත්තම් මිදීම ඕන වෙනවා ආස්වාදයෙන්. ආස්වාදයෙන් මිදීම තමයි ඡන්දය අතහැරීම කියලා කියන්නේ. ඔය ජීවිත කාලය තුළ එහෙම යනකොට දැකපු කාරණා ආශ්‍රයෙන් මම මේ පිළිබඳ උදාහරණයක් මගේ දේශනාවල මතක් වෙනකොට කියනවා. මේ ආස්වාදය තුළ පවතිනා වූ කොක්ක මොකක්ද කියලා? ආහාර සොයන මාළුවා ආහාරක බැල්ලක් ගිලිනෝ. මේ දුර්වලකම හොයාගත්ත මිනිස්සෙක් ආහාර කැබැල්ල ඇතුළට කොක්කක් දානවා. කොක්ක නිකන් ගිලින්නේ නැහැ. මාළුවා. මාළු කෑල්ල ගිලින්නේ. නැත්තම් ඇම. නමුත් ඒක ඇතුලේ කොක්කක් තියෙනවා. කොක්ක ගැන දන්නේ නැතුව ගිලිනවා. දැන් ඔහු කලේ ආහාරයක් ගන්න හදන එක. නමුත් ඔහු මොකද වුනේ කොක්කට තට්ටු වුණා. දැන් බිලි බැද්දාට ඕන දෙයක් කරන්න පුළුවන්. මේක මම මේ පෙන්වන්නේ මොකටද? අරමුණු රසය විඳින්න ගියාම අරමුණු රසය තුළ සසරට තට්ටු වෙනවා. ඒක තමයි ආදීනවය. අරමුණු පහළ වෙලා විඳලා නැති වෙන්න ඕන. නමුත් ඒක මමත්වෙන් ගත්තාම සංසාරයට තට්ටු වෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මා රසාස්වාදී ආදීනවය. ඒ මාළුවට ඒක තේරෙන්නේ නැති නිසා අහු වෙනවා. අපි මායාවේ බිලි කොකට අහු වෙනවා මේ උපාදානය නැමැති. දැන් එහෙනම් උපාදානය නොවී අවසන් කරනවට තමයි කියන්නේ తත්‍රතේ ඡන්தோ පහතබ්බෝති. උපාදානය නොවී අවසන් කරනවට තමයි අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා කියන්නේ. දැන් ඒකට ඔන්න යං අහං භගවතෝ ධම්මං සුත්වා කියන පදේ මේ කාරණා ඔබ එකකින් හරි දෙකකින් හරි 10කින් හරි 100කින් හරි අහලා ඔබ මෙතෙන්ට ඇවිදින් ඉන්න ඕන. දැන් සසර කරපු වැරද්ද නිසා චිත්තාභ්‍යන්තරේ ලෝභ දේශ මොහ මූලයක් නැත්නම් දුක උපදින්න හේතු විශාල සංඛ්‍යාවක් තිබෙන බව ඔබට තේරෙනවා. නිදහසේ ඔබට සමාජයට මුහුණ දෙන්න බෑ. හම් වෙන ඕනෑම අරමුණකදී ඊට අදාළ එකතු කරගත් අගේ සිත ඇතුළේ තිබිලා එනවා. ඒක තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ. ගහට කොටපුවාම ගහ ඇතුළේ තියෙන කිරියනවායි කියලා කතා කරනවා. නැත්නම් උපන්න අකුසල් කියන වචනේ සඳහන් කරනවා. මොහොතකින් මේ කළු වලාව ඇවිදින් ඔබේ සිත වහ ගන්නවා. ඒ කළු වලාව විසින් ඔබව මෙහෙවනවා ඊට පස්සේ.
එකළු අලාවට කියනවා ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තරහව. මේ තියප එකක් නැවත ඉපදිලා. අද උදේ අදහවස තරහ වෙලා තිබ්බනම් හෙට නැවත උපදිනවා දකින්නකොට. තරහ වෙනවා කියන්නේම පස්සේ ගන්න තියෙනවා. ඉස්සරහට තියෙනවා කියන්නේ මං හොඳ වැඩක් කරන්නම්කො හොඳයිකෝ කියලා ඒක හෙට වෙනකොට අතීතයේ බවට වෙලා පස්සෙන් එනවා. ඉතින් එතකොට ලෝභය, ද්වේෂය, මෝහය නැවත ගන්න තැබීමේ දුක තමයි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් 11 ගින්නකින් මිනිසා දැවෙන්නේ. මේ දැවිල්ල අයින් කරගත්තාම තමයි දැවිල්ලක් නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ දැවිල්ල අයින් කරන්න තමයි අපට සතිමත් වෙලා උපන්න කුසල් දුරු කිරීම සහ නූපන්න කුසල් නොඉපදීම සඳහා වර්තමාන ස්කන්ධ පංචකය පාවිච්චි කරන්න කියලා කියන්නේ. දුක්ඛ නිරෝධය වෙනස මොකද කරන්න ඕන? දුක්ඛ සමුදය නිරෝධ කරන්න ඕන. දුක නැති වෙන්නේ දුකට හේතුව නැති කළොත් නේ. දුකට හේතුව කොහොමද රැස් කරන්නේ? අන්න අරමුණ තුළ රැස් කරන්නේ. අරමුණ තුළ රැස් කරපුවා තමයි ඔය අද වේදනාව වශයෙන් ආපහු වෙන්නේ. එන්නයි දුකට හේතුව රැස් කරමින් අරමුණේ ඇලෙන ගැලෙන ස්වභාවයට කියනවා අනුසෝතගාමී. පෘථග්ජන. ඔහු අනාත යන්නෙක්. ඔහු කර්ම මාර්ගයේ යන්නෙක්. ඔහු කර්ම රැස් කරන්නෙක්. ඔහු කර්මයේ සරණ කොට ගත්ත කෙනෙක්. ඔහුට තථාගතවරු හෝ එබඳු දේශනා පැහැදිලි කරන සූත්‍ර දේශනා පොතකින් හෝ කාගෙන් හරි හමු වෙනතුරු භව නිරෝධය සඳහා කර්මක්ෂය කළ යුතු බව වැටහෙන්නේ නැහැ. නමුත් දැන් මේ සමාජයේ ධර්ම ශ්‍රවණය කරන බොහෝ දෙනා අය පිළිබඳව අනුගමනය කරන්න දන්නවා, කියන්න දන්නවා, අහලා හරි දන්නවා. අහලා දැනගෙන තමන් වෙනුවෙන් තේරුම් අරගෙන ඊට පස්සේ අනුගමනය කිරීමට එන්නේ. දැන් අන්න මම ඔබට කියන්න කැමති අර ආන අපාන සති ආන වෙනයි අපාන වෙනයි දෙවෙනි අවස්ථා දෙකටම එතෙන්ට ඒක දැනෙන එක තමයි සතිය නැත්තම් සිහිය. සිහිය චෛසිකයක්. අන්න අපට මේ සිහිය ගේන්න වෙනවා දැන් වර්තමාන මොහොතට. ඔබ ජීවත් වෙන තැන කොහේ වුණත් කමක් නැහැ. ඔබට පැවරුණු කාර්යය යහපත් වෙන තරමට හොඳයි. නමුත් යහපත් වුණත් අයහපත් වුණත් ඔබට මේ දොරවල් පහට ගැටෙන කාරණාවේදී ප්‍රධාන කරුණු තුනක් ඔබේ සිතට ඇවිදින් වද දෙනවා. අන්න වෙලාව. අන්න යා එන එක දැනගන්න තමයි සිහිය ඕනේ. සැඟවී සිට හතුරා පහර දෙන්න එළියට එන වෙලාව. ඔබ සාමාන්‍ය ස්වභාවයේදී බොහොම සංසොන්ව ලෙන්ගතුව ආදරණීයව ඉන්නවා. වුණත් හොඳයි, කටහඬත් හොඳයි, සම්බන්ධතාවත් හොඳයි. ඕන් ওই වෙලාවට තමයි මට ඉන්නව මැරෙනවා පේන්නේ නැතුව යන්නේ මගේ මාර්ය ආස වෙන්නේ කියලා ඕන් සමාජය අය කියනවා. ඒ මොකද උනේ? ඒ තබපු දේවල් ආවා. අඳුරු වලාවක් ආව නේද සිතට? මේක ධර්මයෙන් පොන්නන්නේ මොකක් කියලාද? ඔය ඔබ ඔය කියන කතාව ධර්මයේ ගලපනු ලබන්නේ uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. අර තබපු ගොඩෙන් එකක් එනවා. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය, ලෝභය, දේශය, මෝහය. එතකොට සංසුන් ස්වභාවයේදී අපට හදන්න දෙයක් නැහැ. මේ නොසන්සුන් ස්වභාවයේදී ඒ නොසන්සුන් ස්වභාවයේ කටයුතු කරන්න ගියොත් තමයි තවදුරටත් නොසන්සුන් ස්වභාවයේ පැත්තට ආහාර ලබා දෙන්නේ. එයම වැඩෙන්නේ. මේක මම සාමාන්‍යයෙන් සරල උදාහරණ ඔස්සේ පැහැදිලි කරන්නම්කෝ තේරුම් ගන්න. ඔබ අයියා මල්ලි දෙන්නෙක් කියලා හිතන්න නැතිනම් ජාතීන් දෙදෙනෙක් කියලා හිතන්න ළඟ. බොහොම ආහාර බෙදා හදාගෙන දුක සැප බලාගෙන සුවසේ ජීවත් වෙනවා. මොකක් හරි කාරණයකට එකඟ වෙන්න බැරි කාරණයක් නිසා අවුරුදු උත්සවයේදී හරි මනමාලියක් බලන්න යාම නිසා හරි තව මුදල් ගන්න දෙනුවක් නිසා හරි පොඩි නොහොඳක් ඇති වෙනවා. වැඩි ඉතින් දවස් දෙකක් බලන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ.
දැන් මේකට කවුරු හරි උල්පන්දම් දෙන්න ගියොත් එකට එක කරන්න ගියොත් දෙන්නගේම මේ ද්වේෂය මෝරා ගිහින් එන්න එන්න බලවත් වෙනවා. එහෙම අනන්ත ඔබ මේ දවස් දෙකකට තරහ වෙච්ච අය ඇති. තරහ වෙලා තියෙන අයහපතට වඩා යහපත තේරෙනවා නම් සහ ඒක භාවිතා කරන්නේ නැත්නම් ප්‍රතික්‍රියා දක්වන්න. ඒ තරහ වුණායම දවස් දෙකකින් තුනකින් සතියකින් ආපහු යාළු වෙනවානේ. මොනවා වෙලාද ඒක නැති වුනේ? නැවත ගන්න ප්‍රතික්‍රියා කළ නිසාද එන වෙලාවට ගණන් ගත්තේ නැතුව හිටපු නිසාද? ප්‍රතික්‍රියා කරන්න එකට කරගන්න ආවට ඉතින් ඒක වැසලකිලිමත් වෙන්නේ නැහැ ඒකට. එහෙනම් එයාට ආහාර හම්බුනේ නෑ යන්න ඕන. එතකොට මේ හැඟීම් වල බහින කලාව සහ නගින කලාව කියන දෙක අතර පරතරය තේරුම් ගන්න. උත්සන්න වෙනවා කියලා කියන්නේ ඒ ගැන විතක්ක ਵਿਚාර කරන්න ගියොත් මගේ මම මගේ ආත්ම කොට ගන්න ගියොත් ඔය නොසන්සුන් අමානසික මිනිස්සු නිරන්තරයෙන් ඕවාම නැවත නැවත දවල් රෑ දෙකේ හැම එකෙදිම භාවිතා කරපු අය. ඒ නිසා හොස්සාගේ මස් යන්න බෑ. උන්ට දේශ අටුවක් බවට පත් වෙලා. මොනම කාරණයක් නිසාවත් සංසුන්කමක් ඉන්න බෑ. පොඩ්ඩ බැරි වෙනකොට අතෙන්න වැටෙනවා. මනුස්සයාගේ හිත කොච්චර දැවෙනවද, කය කොච්චර දැවෙනවද, කොතරම් දුකක් ගින්නක් ඉහුලනවද? දේශ ගින්න. ඇයි ඒ පාවිච්චි කරපු නිසා? එහෙනම් මේ අවිය පාවිච්චි කිරීමෙන් Tamanට විශාල හානියක් සිදු වෙයි. අනිත් අයටත් හානියක් සිදු වෙනවා පාවිච්චි කරන්න ගියාම. පාවිච්චි කිරීමේදී තමයි ඒකට නිත්‍ය සුඛ ආත්ම කියලා කියන්නේ. එහෙම නැත්නම් මගේ මම මගේ ආත්මකට ගැනීම කියන්නේ පාවිච්චි කිරීමට. පාවිච්චි නොකිරීමට කියන එක තමයි අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවායි කියලා කියන්නේ. ඒකට උදව් වෙන්නේ මොකක්ද? ආස්වාදේ ආදීනව. ඒ නිසා නිස්සරණය මිදෙන්න ඕන. තව කාරණේකුත් තියෙනවා ඔකට. මන්දයත් මේ උත්සන්න වෙන හැඟීම් නිසා වැසී පවතින්නේ අපි තුල පවතිනා වූ නිර්වාණයේ බව තේරෙන්න ඕන. ඒක තේරුම් ගන්න පහසු විදිහ තමයි නීවරණ ධර්ම කොහෙද තියෙන්නේ කියලා බලන්න. පොතේ තමයි මේ වචන වශයෙන් තියෙන්නේ. නමුත් වැඩෙන්නේ ඔබ ළඟ කාමච්ඡන්දය, ඒවත් ලෝභය, ව්‍යාපාදේ, ඒවත් ද්වේෂය, ඒ වගේම තීන මිද්ද, ඒවත් කම්මැලිකම නැත්තම් පසුබස්නා බව, උද්ධච්ච කුක්කුච්ච, ඒවත් නොසන්සුන් බව, විචිකිච්ඡා, ඒවත් සංසාරයේ පිළිබඳ සාස්වත උච්ඡේද දෘෂ්ටි පිළිබඳව නැත්තම් සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකම. දෘෂ්ටි ගහණය සාස්වත උච්ඡේද වශයෙන්. සැකේ කියන වචනේ එහෙමයි ගන්න තියෙන්නේ. පැහැදිලි නෑ. මේවා ඔක්කොම ද්‍රව්‍ය නෙමේ හැඟීම්නේ. හැඟීම් වෙන්නේ සිතටනේ. ඒ ඕනෑම හැඟීමක් සිත වෙලාගත් විට එය ඇත්ත බව තේරෙනවා යරුනහම ඊට යටින් පවතින සංසුන් බවක් වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේවා හිතට ආපුහම ඔබේ නිවීම වසා දානවා කියන අර්ථයෙන් නිවරණ කියලා කියනවා. එහෙනම් ඔබ කොහෙ තියෙන නිවනක්ද හොයන්නේ? ඔය යන්න ප්‍රාර්ථනා කරන්නේ, මැරිලා ලබන්න ප්‍රාර්ථනා කරන්නේ. නීවරණ නිසා වැසී පවතින නිවීම නීවරණ ඉවත් කර ගැනීමෙන් ලබාගත හැකිය. දැන් නීවරණ නිසා වැසී යන්නේ සංස්කාරයන් නිස්සකාත්ම කොට ගත්තාම. එතකොට තමයි අර නීවරණ ධර්ම බලවත් වෙන්නේ. ක්ලේශ මූලයන්. දැන් මේ අඳුරු වලාව මත මේ උඩින් එළන ලද කඩතුරාවට යටින් නිදානයක් තියෙන බව තේරෙනවා නම් නිදානේ මතු කරගන්න මේ කඩතුරාව අයින් කරනවානේ. අන්න ඔබේ ප්‍රශ්නෙට උත්තරය. දුක්ඛ නිරෝධය සඳහා දුකට හේතු තැබීම නවත්තන්න වෙනවා. හේතු තැබුවහම නැවත උපදින එක තමයි දුක. නැවත ඉපදීමේ දුක කියලානේ කියන්නේ. තරහ වෙලා තියෙනවා, හෙට නැවත උපදිනවා. නැවත නැවත තරහ කරන්න ගියොත් නැවත නැවතත් උපදිනවා. නමුත් එහෙම වුණාම තරහ අනිත් අය ලව්වා එක පහ කරගන්න. ප්‍රතික්‍රියා දැක්වින් පහ කරගන්න යනවා. ඒකට එක කීමෙන්, කිරීමෙන්, ඇනුම් පද කීමෙන්, රහසිගතව පලි ගැනීම, ඒ ඔක්කොම ප්‍රතික්‍රියා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා සංසිඳෙන්න නම් නොකර ඉන්න ඕන, අවේරෙන්නච. එතකොට කිරීම ඡන්දයයි නොකිරීම අනිත්‍යයි නෙමේද? తත්‍රතේ ඡන්தோ පහතබ්බෝති.
ඒකට තියෙන කැමැත්ත. මම මගේ කොට ගන්න තියෙන කැමැත්ත අතහරින්න ඕන. මම මගේ කොට ගැනීම නිත්‍ය, මම ඒකට නොගැනීම අනිත්‍ය නේද එහෙනම්? අන්න එහෙම ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා එතන සියුම්ම ග්‍රහණය කරගන්න කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් මේ ලෝකේ ඉන්න මනුස්සයින්ට ලෝක ජීවත් වෙන්න ස්කන්ධ පහළ වෙනවා. අල්ලාගෙන හරි නැතුව හරි ස්කන්ධ හටගෙන නැසෙනවා. ඒ හටගෙන නැසෙන එකට අනිත්‍ය කියන්නේ නැහැ. හටගෙන නැසීමේදී අල්ලාගෙන නැසීමයි අල්ලාගන්න නැතුව නැසීමයි දෙකම සිදු වෙනවා. පෘථග්ජන පුද්ගලයා කරනු ලබන්නේ අල්ලාගෙන නැසෙන එක. සත්‍ය තේරුම් ගත්ත අය කරන්නේ අල්ලාගන්න නැතුව නැසෙන්න ආරෙන එක. මේ දෙකට නේද මේ නිත්‍ය සුඛාත්මය අනිදුක්ඛානාත්මය කියලා කියන්නේ. සසර හදන්නේ අල්ලාගෙන නැසීමෙන්. ඒ නිසා අනිත්‍ය නිත්‍ය සංඤ්ඤනෝ අර පෙන්නන්නේ දුක්ඛ සත්තා ගච්ඡanti සංසාරෝ. පව කෙරෙහි ඇලුනහම, පින කෙරෙහි ඇලුනහම, ධානය කෙරෙහි ඇලුනහම මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන දේවල් මගේ බවට පත් වෙලා ඇලිලා. දැන් මේක මේ ජීවිතේ පවණක් නොව අතිදීර්ඝ සංසාර ගමනේ බොහෝ පුරුදු කළපු දෙයක්. එතෙන්ද සතිය ඉක්මන්. ඒ සතිය බලවත්. සම්මා සතිය නෙමෙයි. ඒ මොහොත එසේ ක්‍රියාවට නගන්න මෙහෙවන්න, ඔබව මෙහෙවන්න ඒක බලවත්. දැන් ඔබේ සිතේ බලවත් වෙලා තියෙන්නේ බොජ්ජංගද කාමාංගද? කාමාංග බලවත්. කාමාංග බලවත් වෙලා මේ සටනට අවතීර්ණ වෙන්න ඉඩ නොදෙන්න මෙතෙන්ට සතිය බලවත් කරමින් බොජ්ජංග බලවත් කරන්න වෙනවා. එහෙනම් ඔබට මේ ඔබේ අතීතය මතු කරලා දෙන්න, ඔබට මේක හදාගන්න වර්තමාන මොහොත හරියට අවස්ථා ලබා දෙනවා. එදිනෙදා ජීවිතයේදී ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් යද්දී සිටිද්දී නිදද්දී සියලුම ඉරියව්වලදී ඒ මොහොතට භාවිතා කළ යුත්තේ ඇස කියලා, කන කියලා, නාසය කියලා නීතියක් නැහැ. ඒ මොහොතට හමු වෙන කාරණේ භාවිතා කරන්න ඕන. ඒකට ක්‍රමයක් නැහැ කියලා කියන්නේ. ඒකට හවුලේ භාවනා කරන්න බෑ කියලා කියන්නේ. කෙනෙකුට කාම විතර්කයේ උපදින්නේ ඇසෙන් වෙන්න පුළුවන්. තව කෙනෙකුට කනෙන්, තව කෙනෙකුට නාසයෙන්. තව කෙනෙකුට ව්‍යාපාද විතර්කයේ උපදින්නේ සද්දයක් අහලා. තව කෙනෙකුට රූපයක් දැකලා. තව කෙනෙකුට හිතේ ආපු අරමුණක් නිසා. ඒකට ක්‍රමයක් තියනවද? ඇයි උපදින්නේ? Taman ළඟ තියෙන නිසා. ඒ තියනවා කියන එකේ තේරුම අතින් අල්ලන්න යමක් තියනවා කියන එක නෙමෙයි. හේතු වශයෙන්. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයනේ. හේතු නිසා ඵල හට ගන්නවා. දැන් මෙන්න මේ ගබඩාව හිස් කරන්න ඕනනේ. මතක ගබඩාව නෙමෙයි, ලෝභ දේශ මොහ ගබඩාව. එතන තිබියදී හිස් කරන්න බෑ. යට කරලා තියලා හිස් කරන්නත් බෑ. මේ ගබඩාවට නමක් තබනවා අනුසය කියලා. තණ්හා අනුසය. ඒක එන්නම ඕනේ. තියෙන නිසා තමයි ගැටෙනකොට uppannam කාම විතක්කම් කියලා එන්නේ. uppannam ව්‍යාපාද විතක්කම් කියලා එන්නේ. uppannam විහිංසා විතක්කම්. මෙන්න මේ අවස්ථාව ඔබට උදා වෙන බව ඔබ කල්පනා කරලා තේරුම් ගන්න. බිරිඳ සමග, සැමියා සමග, දරුවන් සමග, එහෙම නැත්නම් Tamanට අදාළ මේ ශේස්ත්‍රය තුල ඔබව නොසන්සුන් කරන, ඔබ විසින් හදාගත්ත ඔබේ මාර හමුදාව සැඟවී සිටිනවා. මා කියනවා වෙලාවකට ගරිල්ලා හමුදාව ඇවිදින් හමුදාවකට පහර දෙනවා වගේ මේගොල්ලෝ ඇවිදින් අපට පහර දෙනවා. ඒ පහර දීම තමයි අපි දකින්නේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු කර ගහ බැන ගන්න, කපා කොටා ගන්න, මරා ගන්නවා කියන එකේ තේරුම ඒ ඔහුට මාර හමුදාව පහර දීලා. දැන් මෙන්න මේ අයෝනිසෝ මනසිකාරයෙන් අසංවේදීව මනුස්සකමට නොලැබෙන ක්‍රියාකලාපයන් උපදින විට ඒවා නොකරන්නට, ඒවා අතහැර දමන්නට වර්තමාන මොහොත පාවිච්චි කරන්න ඕනනේ. වර්තමාන මොහොත පාවිච්චි කරන්න ඕන. අනේකයි තේරුම් ගත්ත පුද්ගලයාට හැම විටම මේ සඳහා ඉඩකඩ අවකාශය ලැබෙනවා. පමාද විහාරී පුද්ගලයාට හැම අවකාශයක් මොහු සසරට බැඳ ගන්න, තවදුරටත් සසර
බැමි බලවත් කරන තැන බවට පත් කරනවා. එයාට පෘථග්ජනයයිවත් අනුසෝතගාමියා කියනවා, මෙයාට අතහරින්නාහෙවත් පටිසෝතගාමියයි කියලා කියනවා. දැන් නිබ්බානම් පදයට මුලින් තියෙන ලෝභක්කය, දේසක්කය, මෝහක්කය මේක ෂේ කරන්න ඕන. ෂේ වෙන්නේ කොහොමද කියලානේ තේරුම් ගන්න ඕන. නැවත නැවත කිරීමෙන්, විතර්කණය නැවත කිරීමෙන් ෂේ වෙන්නේ නැහැ. නොකිරීමෙන් ෂේ වෙනවා. මේ සම්බන්ධයෙන් මේ නොසන්සුන් සිතට වඩා සංසුන් සිත ශක්තිමත් බව සහ ප්‍රීතිදායක බව මොනවා හරි ක්‍රමයකින් තේරුම් අරන් ඉන්න. ඔය නිවීමම හම්බ නොවුනත් වන්දනා කරලා අරමුණු වෙන්නේ නැති සිතක් හොයාගත්තාම, නිමිත්තක් වඩලා නිමිත්ත නිසා අරමුණු වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා කියලා දැනගත්තාම, එහෙනම් සංසුන්න සිතේ අගය, ඒ පිරිපුන් බව ඔබට තේරෙනවා. දැන් එහෙම ඔබට ඉන්න දෙන්නේ නැත්තේ ඔබ විසින් එකතු කරගත්ත මේ කෙලෙස් නැවති හතුරන් විසින් බව තේරෙනවා. එහෙනම් කෙලෙස් හතුරන් නැසන්ට ඔබ වර්තමාන මොහොත පාවිච්චි කරන්න ඕන. අන්න මේ කරුණ දැන් මම අර කිව්වත් වගේ ඊට වඩා කියන්නේ කොහොමද? ඔබට මේ ලෝකේ ජීවත් වෙන්න තිබෙනවා, ඔබට අදාළ රාජකාරී කරමින් ඉන්නවා. මහමග කාර්යාලය තුළ දරුවන් සමග කෙතේ වෙනස් ශේස්ත්‍රයක ඒවා ආශ්‍රයෙන්ම තමයි අර හැඟවුණ ගතිය මතුවෙන්නේ. වාහනයක් පදවාගෙන යන විට ලොකු වාහනයක් ත්‍රිරෝද රියදුරෙක් වැරද්දක් කළා කියලා හෝ පාර හරහා පරන මගියෙක් හෝ රියදුරාගේ කේන්ති අවුස්සනවා. ඔහු වැරදි තමයි කරපු කෙනා. නමුත් ඒකට අපි දැකලා තියෙන පරිදි අත දික් කරලා කොහොමද යකෝ මේ වාහන එලවන්නේ කියලා තවත් පදයකුත් කියලා කතා කරන්නේ මාරයා ආපු නිසා. යන්න එතකොට ඔහුට සිහිය නැතුව ගියා. වරද නම් තමයි. නමුත් හප්ප ගන්න නැතුව පොඩි කරගෙන නැතුව බේරගත්තා නම් අපිට එන්න තරහක් නැත්නම් එන්නේ නැහැ. අනිතකොට ඒ පුද්ගලයාගේ ඒ Tamanට කරදරයක් නැතුව යන්න තියෙන එකට බාධා වුන නිසා තමයි ඒක ආවේ. ඒ රියදුරෙක් අතින් ආයතනයක ඔබ ප්‍රධානියා හෝ පාලකයා කියලා හිතන්න කල්පනා කරු හරි. සේවකයෙක් ගණන් හිලා වරද්දනවා. දැන් ඔබට ඔබේ මාරයා එන්නේ රියදුරා ගාව ක්‍රමයට නෙමෙයි අර වරද කරපු තැනදී. තවත් කෙනෙකුට තව තැනකදී. ගුරුවරයාට නම් ශිෂ්‍යයා වැරදි කරනකොට, මව්පියන්ට නම් දරුවන් කියන දේ අහන්න නැතුවම. ඒකට තැනක් තියෙනවද? අන්න තමන් ඉන්න ශේස්ත්‍රය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න, ඒක තුල කොයි වෙලාවෙ හරි මේ හතුර හැංගිලා ඉඳලා එළියට එන බව එනකම්ම බලන් ඉන්න අල්ලා ගන්න තියෙනවා නම්. නැත්නම් වැඩ කරගෙන යන්න. තියෙනවා නම් ඉක්මනින් එනවා. අඩුවෙන්න එන ප්‍රමාණය නිරන්තරයෙන් වේගෙත් අඩු වෙනවා, එන ප්‍රමාණයත් අඩු වෙනවා. එහෙමයි වෙන්නේ. එනිසා ඒකට පෙන්වන වචනේ තමයි uppannam කාමිතක්කන් නාදිවාසේති පජහත විනෝදේති බයන්ති කරෝ ඇති අනභවං ගමේති. ව්‍යාපාදයටත් එහෙමයි, විහිංසාවටත් එහෙමයි. හටගන්න දෙන්නේ නැතුව සමාධියක ඉන්න කියලා මේක කියන්නේ නැහනේ. ගැටෙනකොට අර තමන්ගේ අතීතේ එන්න හටගත්ත. දැන් ඒ මමත්වයේ මූලික කරන කය වචන පාවිච්චි කරනවද? එහෙනම් ඔබ සිහිය පාවිච්චි කරන්නේ ඒක වඩන කෙනෙක්, පෘථග්ජනෙක්. වහා සංසිඳනවද? ඒකට තමයි නාදිවාසේති පජහත විනෝදේති බයන්ති කරොත් යන බවන් ගමේති කියන වචනේ වල අර්ථය පාවිච්චි කරන්නේ. ඉවසන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. නාදිවාසේති පජහති බැහැර කරනවා. විශේෂයෙන් ප්‍රඥාව තුළ මමත්වෙන් නොගැනීමට පාත්‍ර කරනවා. විනයනේ හික්මීම අවසන් කරන්න කල්පනා කරනවා. දේශය නිකන් නෙමෙයි, හෙටට තියන්න නැතුව අර උපාදාන බව නොකර අවසන් කරනවට කියනවා හෙටට නොතිය අවසන් කිරීම. මෙන්න මේ කියන වචනට අදාළ ක්‍රියාවලිය අභ්‍යාසයක් වශයෙන් වැඩිපුර කරන්න පුරුදු වෙන්න ඕන. අදාළ අවස්ථාවන්හිදී. ඒක තමයි මේ
භාවිතා කරන හැටි. දැන් එතකොට මොකද්ද ඔබ කරන්නේ? ඒ උපන් එක කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, හිංසා විතර්කය. නැත්නම් කාමච්ඡන්ද සංස්කාරයක්, අපුණ්‍යාභි සංඛාරයක්. තව දිහකින් කියනවා නම් දැන් එතකොට ඒක පවත්තන්න නැතුව නිමා කරන්න බලනවා. අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න බලනවාට කියනවා අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා. අල්ලා ගැනීමෙන් අවසන් වෙන එකට කියනවා නිත්සුඛාත්ම වශයෙන් රැවටෙනවා. අල්ලා ගැනීමට කියනවා මගේ මම මගේ ආත්ම වශයෙන් බලනවා. අල්ලා ගන්න නැතුවට කියනවා නේතං මම නේතු හමස්මෙන් නමේසෝ අත්තායවත් මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන. මොකද්ද ද්වේෂය? එහෙනම් ද්වේෂය මම කරගන්න නැතුව ඉන්න. පරිගැනීම මම කරගන්න නැතුව ඉන්න. මම කරගන්නේ නැහැ කියන්නේ ඒක කරන්නේ නැහැ කියන එක. මම කරගන්නවා කියන්නේ ක්‍රියාත්මක කරනවායි කියන එක. දැන් මේ භික්ෂුව ඔබ වගේම මේක පුදුන් වහන්සේට පැහැදිලි කරලා දෙනවා. ස්වාමීනි රූපේ වේදනාව සංඥා සංකාරය විඥාණය තමයි අනිත්‍ය. ඒකට තියෙන මගේ කැමැත්ත තමයි අතහරින්න. අර පංචස්කන්ධයේ කැමැත්ත තමයි පංච උපාදානස්කන්ධයේ කැමැත්ත අතහැරීම තමයි අනිත්‍ය. කැමැත්ත නිට්ටය. දැන් බණ තේරුණා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශංසාවක් හම්බ වෙනවා. සාදු සාදු බික්කු සාදුකෝ තම් බික්කු මා සංකිට්ඨේන භාෂත්ත විත්තාරේන අත්තං අජානාසීති. යහපත් මම කෙටියෙන් කියපු දේ තේරුම් ගත්ත විදිහ හරියටම හරි. අන්න බණ තේරුණා කියන එකේ තේරුම. දැන් බණ තේරුම් ගත්ත පුද්ගලයාට භාවනා කරන්න පුළුවනි. අන්න ඉතුරු ඉරියව් ටික අපි මිනිත්තු කිහිපයකින් කතා කරනවා. මොකද්ද? යං අහම් භගවතෝ ධම්මං සුත්තා කරන්න ඕන වැඩේ තේරුණා නම් දැන් ඒකෝ උපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ භාවිතා කරන්න ඕනේ. මේ ද්විත්වය සමග තියෙන සටන දෙන්නෙක් හිත ඇතුලේ තියෙන සටන වෙනුවට තමන් සංසුන් සුවයකට ප්‍රිය කරන කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. හුදකලා කියන්නේ ඒකයි. උත්තරීතර හුදකලාව. මේ සඳහා අනවශ්‍ය දේවල් කතා බහ කරන බාහිර දේවල් ඔස්සේ hina වෙන උසුලුරු කරන අයත් එක්කලා කරන්න බෑ. ඒ හින්දා තමයි එවඳු අයගෙන් වෙන්වීම පිරිසෙන් වෙන්වීම කියලා කියනවා. ඉතින් කට්ටිය එකතු වුණාම දේශපාලනය ගැන කතා කරනවා, ඔරලෝසු ගැන කතා කරනවා, කාර් ගැන කතා කරනවා, තව ඒ අයට අදාළ දේවල්. ඉතින් එතකොට ඒගොල්ලොත් එක්කලා ඒවට උත්තර දෙන්න යන්න වෙනවානේ. ඒ නිසානේ අර ඒ අය සඳහා ධම්මේවා කතා අරියවතුන්නේ භාවේන කියලා කියන්නේ. දැන් මේ වර්තමාන සමාජය තුළ හැමදෙනාම නිවසේ සිටින නිසා සහ මාධ්‍ය වලින් ධර්ම ශ්‍රවණය නිසා වුන්ට මේ පල්හැලි වෙනකොට මේවම කතා කරන්න, විවාද කරන්න, විසඳගන්න බැරි නම් අපිට දුරකථනයෙන් කතා කරලා මෙතන ගැටලුවක් තියෙනවා කියලා කියන්න ඉඩ කර ලැබිලා තියෙනවා. මම හිතන්නේ අර පල්හැලි ගැන කතා කරනවට වඩා වර්තමානයේ නිවසේ සිටින නිසා ධර්මයේ ගැන කතා කරලා ධර්මයේ අවබෝධය ගැඹුරු කරගන්න ඉඩ කඩක් ලැබිලා තියෙනවායි කියලා. භික්ෂුන් වහන්සේලාත් වදාරන්නේ කතා කරනවා මේ ගැන කතා කරන ධම්මේවා කතා. නැත්නම් අනිත්තට යන්න එපා ඒවා දෙතිස් කතා වෙනවා කියලානේ පෙන්නන්නේ. ආර්යවා තුන්නි භාවේන කියන එකේ තියෙන ආර්ය තුස්නිම් භූත භාවය කියන්නේ අර තවත් හතුරෙක් එනතුරු අල්ලගන්න බලන් ඉන්නවා. ඒකෝ. ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද වාඩි වෙලා ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් පස්දර භාවිතා කරන්නත් පුළුවන්. මේ සැඟවුණු සතුරා කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ කොහෙද විලද උපදින්නේ? අන්නේ පිළිබඳ අවධානයෙන් ඉන්න වෙනවා. සතිය කියන්නේ ඒකයි. ඒකෝ උපකට්ටෝ. ඔන්න මෙතන මේ වැඩේට තමයි අපමත්තෝ කියලා කියන්නේ. මම දැන් අපමත්තෝ අපේ දේශනාවල ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා. මේ අරමුණේ මුලාවි සසරට බැඳෙන ලෙස අවසන් කිරීම පමත්තෝ. අරමුණේ මුලා නොවි නොබැඳී අවසන් කරන්න කටයුතු කරන එක අපමත්තෝ. අරමුණක් තුළ. තව මේ ත්‍රිපිටකයේ තියෙන වචනකින් පැහැදිලි කරනවා නම් පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව පමත්තෝ. ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණ තුළ බලන්න රූප ශබ්ද ගන්ධ රස ඕන එකක් තුළ. පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තස්සා ඒව තණ්හාය ආසේස විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන රූප භව නිරෝධෝ අපමත්තෝ. ආතාපිත් තියෙනවා.
ඇයි ආතාපි ඕනෙලා තියන්නේ ඇයි. ඇයි අර පරණ ගබඩාවක් තියෙනවානේ තියාගත්තු ඒවා එනවනේ. ඒවට ඉඩ දෙන්න නැතුව මට මතකයි භික්ෂුන් වහන්සේලා වාඩි වෙලා කරන වැඩේ සම්බන්ධයෙන් පෙන්වලා තිබෙනවා. අසුමුකෝ රුදබානෝ පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පටිවසති කියලා. කඳුළු සලමින් මේ ආපු කාම විතර්කයට ඉඩ දෙන්නේ නැතුව ඒට ඉඩ දෙන්නේ නැතුව ඒ සංසුන් වෙන්න අරිනවා. අනේ කෙලස් තමයි අර තවන්න කියන්නේ ක්‍රියාවට නගන්න එපා. යන්න කියලා අතහරින්න ආරින එක. ක්‍රියාවට නොගා ඉන්න එක. එයාට තැනක් නොදෙන එක. ඒකට කතා කරන්නේ ආතාපි. එනිසා අර තමන්ට අතීතයෙන් ඇවිදින් ඇති කරන්න වූ පීඩනයක් තියෙනවා ක්ලේශ පීඩනය. ඒක තමයි ඔය ආතතිය කියලා කියන්නේ. මරාණ මැරෙන්න හිතෙනවා කියලා කියන්නේ නොයෙක් වචන පාවිච්චි කරන ඒ බරපතලකම. ඉතින් ඔබම හදාගත්ත දෙයක් නේ ඔබට දුක් දෙන්නේ. එයාට ඇවිදින් ඉඩ නොදී ගියාපුහම එතකොට උපන්න කුසල් දුරු වීම කියන යටතේ එයාගේ අගය අඩු වෙනවා. බලය හීන වෙනවා. එහෙනම් මේ කියන වචන හතරට පහට අදාළ කාරණේ පස්පොලක නෙවෙයි. නමුත් එහෙම විහරණයක් තියෙනවා. විහරන්ති වාසයක්. තේරුම් ගත්ත පුද්ගලයාට ඉතින් පසුව අනිකුත් කාරණා ටික සඵල කර සපයා ගන්න ගමන් මේ අප්‍රමාදී විහරණය හතුරා දැක සතුරා පරාජය කිරීම සඳහා සෑම ඉන්ද්‍රියක්ම ඇසක් කනක් නාසයක් දිවක් කයක් වගේම සෑම අරමුණක්ම හැකිතාක් දුරට යොදා ගැනීම සසර ගමන නිමා කිරීමට ඉක්මන් කරන පුද්ගලයාගේ වැඩේ. තව එකක් තියෙනවා. පහිතත්තෝ විහෙරෙය්‍යන්ති. අන්න ඔබට මේ පහිතත්ත කියන වචනට අදාළ කාරණේ කරන්න පුළුවන්කම තියෙන්න වෙනවා. කොහොමද අපි මේක හොයාගන්නේ? අත්ත කියන්නේ පමාක් තමා කියන එකනේ. පහිත කියන්නේ අතහරිනවා කියන එකනේ. පහිතත්තෝ කියන එකේ තේරුම මමත්වය අතහරිනවායි කියන එක. මම කොට ගැනීම අතහරිනවායි කියන එක. මම කොට ගැනීමෙන් මාරයාට බැඳේ නැත්තම් නිවනින් ඈතට යයි. මමත්වය අතාරිනකොට ධර්මය හම්බ වෙනවා. මේ අරමුණක් පාසා අපට මේ අවශේෂ නිරවශේෂ නිරෝධය කරන්න පුළුවනි නම් ඒ තමයි ධර්ම මාර්ගය. ධර්මයේ සරණ. මොකටද මේ ක්ලේශයන් ප්‍රහීන වෙනවා, නිවීම හම්බ වෙනවා. මාර්ග කෙලවර ඵලය. මාර්ගයේ කිලෝමීටර් ගණන් දිග නැශනයකින් සිද්ධ වෙන ස්කන්ධ පංචකය තුල නිරෝධ වෙනකොට ඵලය තමයි ඉතුරු වෙන්නේ. මේ නිසා මාර්ගඵල පිළිවෙලින් සාක්ෂාත් කටයුතු නිර්වාණය කියලා කියනවා. ඒ බාහිර බලපෑම් මත ඔබට කලවීමකට කම්පනයකට පත් කළ නොහැකි ඔබ තුල සිබෙන්නා වූ විශිෂ්ට හැකියාව. සිනාමුසු මොහොනින් ඉන්න පුළුවන් හැකියාව. මානවදායන් සමාජස බලන්න පුළුවන් හැකියාව. මොනම අභාග්‍ය සම්පන්න දෙයකටවත් කලබල නොවෙන්න පුළුවන් හැකියාව. ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න පුළුවන් හැකියාව. කොතරම් වටිනවද ජීවිතයකට නිවිලා ඉන්න පුළුවන් නම්. නිවිලා ඉන්න දෙන්නේ නැත්තේ මාරයා ඊට උඩින් ඉස්සරලා එන්න හැංගිලා ඉන්න නිසා. ඒ හැංගිලා ඉන්න කෙනා පරාජයට පත් වුණොත් එහෙම ඊට පස්සේ ලෝකේ වෙනත් විදිහකට පේන්න ගන්නවා. දැන් ඔබට ලෝකේ පේන්නේ කොහොමද? තම තමන්ට රුචි අරුචි පරිදි එක එක්කෙනාට එක එක විදිහට තමයි ලෝකේ පේන්නේ. සමහරුන්ට අවුව වැරදි, සමහරුන්ට වැස්ස වැරදි, සමහරන්ට පායන එක වැරදි, සමහරට වහින එක වැරදි, සමහරට දිනන එක වැරදි, සමහරට පරදන එක වැරදි. ගොවියාට බඩු මිල පහළ යන එක වැරදි. පාරිභෝගිකයාට බඩු මිල ඉහළ යන එක වැරදි. ඒ විදිහට විවිධ කාරණා. ඉතින් කියන්න ගියාම වට්ටෝරු 100ක් විතර දිග වෙයි. මනුස්සයින්ට තමන්ගේ ඥාතීන් මියාන එක හොඳ නැහැ. අවමංගල මේ ආධාර සපයන අයට මිනිස්සු මැරෙන එක හොඳයි නැත්නම් ආදායමක් නැහැ. එහෙනම්
එකක් එක පැත්තට හොඳ වෙනකොට තව පැත්තට හොඳ නෑ. බඩු ටික විකුණ ගන්න පුළුවන් නම් ලාභයි, විකුණ ගන්න බැරුණොත් එදාට හොඳ නෑ. වැස්ස නිසා හරි පාඩුයි. එදිහට අපිට ලෝකෙ පේන හැටි මම මේ පෙන්නන්නේ එක එක්කෙනාට. ඉහළ පහළ යනවා. හැඟීම් ඉහළ පහළ යනවා. කම්පනය. තථාගතයන් වහන්සේ පෙන්වන්නේ නේද උපේක්ෂා කියලා වචනයක්. ඔය ඕනෑම කාරණයකද ඉහළ පහළ යාමක් නැහැ. උපේක්ෂා සහගතයි. විදර්ශනා උපේක්ෂා කියලාත් පෙන්නනවා. නිසා මෙහෙම මේ සංසුන් කරගන්නකොට මොනවා හරි ඔබට වැටහෙයි. එහෙම දෙයක් මේ සිත තුළ එහෙම බාහිර බලපෑම් වලට ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න පුළුවන් ශක්තිමත් තැනක්. ඒවා බාර ගන්න නැතුව ඉන්න පුළුවන් ශක්තිමත් තැනක් තියෙනවා නේද කියලා. දැන් මෙන්න මේක තේරුම් අරගෙන නිරන්තරයෙන් මේ අභ්‍යාසය කරන්න ඕනේ. කරන්න ඕන කියලා අදහසක් තිබුණාට මදි. අවශ්‍ය අවස්ථාවේදී ප්‍රයෝජනට ගන්න වෙනවා. මේ කෙලෙස් නැමැති හතුරා ඔබට කියලා එන්නේ නැහැ. බලාපොරොත්තු නැති මොහොතක තමයි එන්නේ. ඒ ආපු මොහොතට ඔහු එලවා ගන්නට, ඔහුට යටත් නොවෙන්න, ඔහු ලවා පහර දෙන්නේ නැතුව ඔහු දුර්වල කරන්න අපට ඒ මොහොතට නුන්නේ තියෙන්න ඕන සිහිය. දැන් එතකොට සංස්කාරයන් අල්ලා නොගැනීමෙන් අවසන් කිරීම අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමයි. වචනෙන් කියනවා නෙවෙයිනේ. අල්ලා ගැනීමෙන් අවසන් කිරීම නිත්සුඛ ආත්ම වශයෙන් ගැනීමයි. ඔබට දැනගන්න ඕනේ ඒකනේ. ඉතින් අවේරණික සම්මන්ති කියලා පේනවා. වෛර නොකිරීමෙන් සංසිඳෙනවා. අක්කෝදෙන දිනේ කෝදං, කෝද නොකිරීමෙන් කෝදේ ජය ගන්න පුළුවන්. අර නොකිරීම කියන්නේ මේ මොහොතේ ඉන් එහාට ප්‍රතික්‍රියා දක්වන්න නැතුව ඉන්න එකනේ. දාඩිය දායි කලන්තේ හැදී. පළවෙනිම ඒ රේසේ නැහැ ඉවසන්න. මොකද අර බලවත් වැඩි තරමට රුධිර පීඩනයත් ඉහළයි සමහර විට. ඇස් රතු වෙයි. නමුත් ඒට ඉඩ දුන්නොත් ඔබ පරාදයි. මේ උත්සන්න හැඟීම ආපහු ටිකකින් ඉක්මනින් තුනී කරන්න ඕන. පැය ගණන් අවුරුදු ගණන් තියාගන්න නැතුව ෂණයකින්. එසා උපන් ක්‍රමදී වහා සංසිඳවන්න කියලා තියෙන බුදුන් වහන්සේ. ඒ වහා සංසිඳවන්නේ මේ ආස්වාදයේ ආදීනව දන්න පුද්ගලයා මිදෙනවා එකකින්. මිදෙනවා තමයි නිස්සරණය කියන්නේ. මෙන්න මේ විදිහට මේ සූත්‍රය තුළ ස්කන්ධ පංචකයේ මම මගේ කොට ගැනීම පංච උපාදානස්කන්ධයයි. ස්කන්ධ පංචකයේ මම කොට ගැනීම තමයි එකට තියෙන ඡන්දයයි. ඡන්දය අතහැරීම යංකෝ භික්ඛවේ අනිච්චං ස්කන්ධ පංචකයේ සබය ස්වභාවය අනිත්‍ය බව ඔබයි නිට්ටය කොට ගත්තේ. නිට්ටය කොට ගත්ත ස්වභාවය අතහරින්න. එතකොට මේ භික්ෂුව සම්බන්ධයෙන් සූත්‍රයෙන් එහාට සඳහන් වෙන්නේ මෙන්න මේක තේරුම් අරගෙන අදාළ හුදකලා ස්ථානයන්ට පැමුණුණා. අදාළ මාර්ගයේ කොතරම් කල් ගියාද කියලා නෑ. ඒක හිස්තැනක් තියෙන්නේ. අවසානයේට කතං කරණියන් නාපරං ඉත්තත් ආයති අබ්බඤ්ඤාස කියලා කියයි. අපටත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව තේරුම් ගන්න පුළුවනි නම් ඔය ස්කන්ධ පංචකයේ අනාත්මයෙන් ලෝභ දේශ මොහ සංසිඳනවා කියන එක තේරුම් ගත්තාම ආත්මකට ගන්න පුරුද්දට අහුවෙන්නේ නැතුව ඉන්න එකට අනාත්මය කියලා කියනවා. නැවත නැවතත් සෝවාන් ශ්‍රී රහත් දක්වාම මේක බලන්න ඕන කියන එක තේරුම් ගන්න. එතකොට තමයි අර කෙලස් ටික ඉවර වෙන්නේ. එබඳු මාර්ගයට ප්‍රවිෂ්ඨ වී ඔබව ජය ගන්නට, ඔබේ මායя පරාජය කරන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට මේ කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වායි කියන සුභාශිංසනය කරමින් මම ඔබ වෙනුවෙන් කරුණු පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය සඳහා බැතිබර දායකත්වය දරනු ලබන්නේ බණ්ඩාරවෙල හෙළහල්පේ පදිංචි එච්.එම්. තිලකරත්න මහතා, මංගලිකා වික්‍රමනායක මහත්මිය, තරිඳු උදයංග තිලකරත්න පුතණුවන් හා පවුලේ සහෝදර සහෝදරයන් විසිනි. අරමුණ 1994 සැප්තැම්බර් මාස 26 වෙනි දින උපත ලබා 2019 සැප්තැම්බර් මාස 19 වෙනි දින දායකත්වයේ දරුව අය අතරින් විය වුණ සමිත පියමෙවන් තිලකරත්න ආදරණීය පුතණුවන් පින් ලබාගත හැකි ස්ථානයක උත්පත්තිය ලබා ඇතනම් ඔහුට මේ පින් අනුමෝදන්ව
භවගාමී ජීවිතය සුවපත් වෙත්වා සසර වසනාතුරා අකල් මරණයට පත් නොවෙත්වා නිවන් මඟ පූර්ණේ කරගන්නට මං පෙත් පෑදේවා. දෙපාර්ශ්වයේම අභාප්ත වූ දෙමව්පියන් වන වෛද්‍යාචාර්ය එච්.එම්. ගුණසේකර පියාණන්ටත් එච්.එම්. පුංචිවැනිකේ මෑණියන්ටත් විශ්‍රාමරත් විදුහල්පති W.K. වික්‍රමනායක පියාණන්ටත් පාර්ශාලාචාරණී ඥානවති වික්‍රමනායක මෑණියන් හා දෙපාර්ශ්වයේ මියගිය අනිකුත් සියලු ඥාතීන්ටත් අවශ්‍ය කෙනෙක් නැත්නම් මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා. සංසාරගත ඥාතීන් පින් ලබාගත හැකි තැන් උපත ලබා ඇතනම් ඔවුන්ට මේ පින් අනුමෝදන් වී ඔවුන්ගේ ජීවිත සුවපත් වේවා. මතු මිනිසත් බව ලබා වහවහ ධර්මාවදේ ලබාගෙන සසර දුක් කෙලවර කරගනිත්වා. දායකත්වයේ දරූ සියලු දෙනාගේ මේ උතුම් ධර්ම දේශන ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ධර්ම අවබෝධය පිණිස නැත්නම් මේ මාර්ගය ගැනීමට අවශ්‍ය අවබෝධය පිණිස හේතු වේවා. මේ උතුම් අර්ධ දේශනස් දුකලා වූ දේශකින් වහන්සේටත් ඇතුළු සියලුම දේශක ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග චිරජීවනයේ සැලසේවා. ඔබේ යහපත් පැතුම් සියල්ල සපරේවා. පරලෝසපත් ඥාතීන් පින් අනුමෝදන් වේවා. අකල් මරණයන්ටපත් නොවේවා. අනුග්‍රහක බවතුන් සහ ඔබ හැම දෙනාට අනුගමනී ප්‍රතිපදාව වටහා ගන්නට ලැබීම තුළින් ඉහාත්ම වශයෙන්ම මේ මොහොතේදීම මොහොතක් පාසාම මේ කර්මක්ෂය කිරීමේ කර්මය තුළින් නිවීමටපත් වෙන්නට මං පිට සැලසේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මඟ ගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං